පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ ශ්‍රීමුක ධාතුවෙන්ම දේශනා කොට වදාළ උතුම් ගාථා රත්නයක්. සවැත් නුවර භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ සුන්සුමාරගිරි කියන ප්‍රදේශයේ වැඩ ඉන්න කාලේ. බිම්බිසාර මහරජුරුවන්ගේ එක පුතෙක් වෙච්ච බෝධිරාජ කුමාරයා අරමුණු කරලයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. අත්තානං වේ පියංජඤ්ඤා රක්කෙය්‍යානං සුරක්කිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගෙය්‍ය පණ්ඩිතෝ. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි අත්තානං වේ පියංජඤ්ඤා. හැම කෙනෙක්ම තමන්ගේ ආත්මයට ප්‍රියයි. රක්කෙය්‍යානං සුරක්කිතං. හැමෝම තමන්ගේ ආත්මයට ප්‍රියයි නම් ඒ ආත්මය සුරක්ෂිත කළ යුතුයි. තින්න මඤ්ඤ තරං යාමං. ඒ ආත්මය සුරක්ෂිත කිරීමේ වගකීම තුන් කාලයෙන් එක කාලයක හරියටම දරන්න ඕනේ. මේ ලෝකේ ඥානවන්ත ප්‍රඥාවන්ත පුද්ගලයෝ තමන්ගේ ජීවිතයේ තුන් කාලයෙන් එක කාලයක් වත් අඩුම තරමේ ආත්මය සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් යොදා ගන්නවා කියන කාරණාවයි මේ ගාථා රත්නයේ තේරුම හැටියට සරලවම දක්වන්න පුළුවන් වෙන්නේ. අපි ඒක ටිකක් සාකච්ඡා කරමු. මොන වාගේ අරමුණක් පෙරදරි කරගෙනද භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ. පින්නතුනි, බෝධිරාජ කුමාරයා බොහෝම ලස්සන මාලිගාවක් හැදුවා. කෝකනද මාලිගය. ඉතාමත්ම ලස්සනයි. මහ පොළොවේ වහලා ඉඳලා අහසට ඉගිල්ලෙන්ද සූදානම් වෙන කුරුල්ලෙක් තමන්ගේ පියාපත් විදා හැරලා අහසට නගින්න සූදානම් වෙන මොහොත කොයි වගේද? මේ මාලිගාවේ බාහිර පෙනුමත් ආන් ඒ වගේ. බෝධිරාජ කුමාරයා අපූර්වට මාලිගාවේ වැඩ ටික ඉවර කරගත්තා. කුමාරයාගේ නම් සැලැස්මක් තිබුණා මාලිගාවේ වැඩ ටික ඉවර කරනකොට මාලිගාවේ වැඩ කරපු බාසුන් නැහැ මරලා දාන්න. මොකද බාසුන් නැහැ ජීවත් වුණොත් මේ වාගේ මාලිගා තව හදයි කියලා සැකයක් තිබුණා. ඉතින් එහෙම මාලිගාවක් හැදෙන්නේ නැත්තම් තමයි කැමති. එතකොට තමන්ගේකේ වටිනාකම වැඩි. කෙසේ වෙතත් අතීතයේ අයගේ තියෙන ප්‍රඥාව, නුවණ, දක්ෂතාවයේ හැකියාව ඒ සියල්ලම පින්නතුනි අද අපිට කතා කරන්න ඉතුරු කරලා ඒ බාසුන් නැහැ යානාවක් හදාගෙන මාලිගාවෙන් පලා ගියා. ලී වලින් තමයි ඒ යානාව හදාගත්තේ. ඉන්ධනත් නැතුව ක්‍රියාත්මක වෙන්න පුළුවන් යානාවක්. අතීතයේ කොයිතරම් දියුණුද? හිමාලය දක්වාම පලා ගිහිල්ලා රජෙක් හැටියට ජීවත් වුණා කියලා සඳහන් කරන්නේ. නුවරක් හදාගෙන. බෝධිරාජ කුමාරයා ඊට පස්සේ තමන්ගේ ගෙට ගෙවදීම නියම කරගත්තා. බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා, ස්වාමීනි, අහවල් දවසේ ගෘහ ප්‍රවේශ මංගල්‍යයේ භික්ෂූන් වහන්සේලාත් එක්ක දහවල් දානෙටත් එක්කම භාග්‍යතුන් වහන්සේ වැඩම කරවනසේක්වා කියලා. බුදුරජාණන් වහන්සේත් ආරාධනාව පිළිගත්තා. බෝධිරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේ වඩින දවසේ බුදුරජාණන් වහන්සේට වැඩම කිරීම සඳහා අදිෂ්ඨානයකුත් සමග පාවඩයක් එළුවා. බෝධිරාජ කුමාරයාට දරුවෝ හිටියේ නෑ.
බෝධිරාජ කුමාරයා ඒකෙන් ගොඩක් පීඩාවට පත් වෙලා හිටියේ. අදිෂ්ඨානය තමයි මේ ජීවිතේ දරුසුරතල් බලන්න ලැබෙනවා නම් බුදුරජාණන් වහන්සේ මේ පාවාඩේ මතින් වඩි උන්වහන්සේ නොවැඩියොත් ඒ වාග්ය මට ජීවිතේ නොලැබෙයි. එහෙම තමයි කල්පනා කළේ. භාග්‍යතුන් වහන්සේගේ සිරිපාද හතුව දෝවණය කළාට පස්සේ මේ පාවාඩේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ හැමම නතර වුණා. සෑහෙන වෙලාවක් ගෙවුණා. ආනන්ද හාමුදුරුවෝ දැනගත්තා පාවාඩේ නිසා තමයි වඩින්නේ නැත්තේ කියලා. ඒ නිසා පාවාඩේ ඉවත් කෙරෙව්වා. බුදුරජාණන් වහන්සේ වැඩම කළා. පිළිගන්නපු දානේ වැළඳුවා. බෝධිරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පස්සේ අහනවා ස්වාමීනි අර පාවාඩි මතින් වැඩි නැත්තේ ඇයි කියලා. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා ඒ පාවාඩි එළනකොට ඔබ ප්‍රාර්ථනාවක් තියාගත්තා. ඒක මේ ජීවිතෙත් මුදුන්පත් වෙන්නේ නැහැ. ඒකයි මම වැඩි නැත්තේ කියලා. කොයිතරම් කනගාටුණත් පින්නතුනි මුදුන්පත් වෙන්නේ නැත්තම් ප්‍රාර්ථනාව කනගාටු වෙලා තේරුමක් නැහැනේ. බෝධිරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඒකට හේතු. භාග්‍යතුන් වහන්සේ අතීත කතාවක් දේශනා කළා. පෙර භවයක අද බිරිඳත් එක්කම නැව් නැගලා විදේශයක වෙළඳාම යනකොට නැව මුහුදුපත් වුණා. මේ දෙපළ කොහොම හරි සාගරේ පාවෙලා ගිහිල්ලා මිනිස් වාසයෙන් තොර දූපතකට සේන්දු වුණා. දවස් ගාණක් බඩගිනි. පිපාසයි. නමුත් ඒ දූපතේ බොහොම පහසුවෙන් කෑම හොයන්න බැරුව ගියා. මේ දූපතේ හරියට කුරුල්ලෝ ජීවත් වුණා. මේ අය කොහොම හරි ගින්දර සපයාගෙන අර කුරුල්ලෝ ජීවත් වෙන පඳුරු වලට ගිනි තිබ්බා. ඉගිලෙන්න පුළුවන් අය ඉගුලුණා. නමුත් කුරුළු බිජුවට සහ තාම ඉගිල ගන්න බැරි කුරුළු පැටව් ගින්නෙන් පිලිස්සලා මැරුණා. බිජුවටත් පිලිස්සලා ගියා. පිලිස්සුන බිත්තර සහ ලපටි දරුවන්ගේ මස් අනුභව කරලා මේ දෙන්න කුසගින්න නිමා ගත්තා. අනුන්ගේ දරු බීජ අනුන්ගේ දරු පැටව් විනාශ කරපු අකුසලේ නිසා දීර්ඝ කාලයක් සතර අපායේ දුක් විඳා. සුගතියේ ඉපදිලා දරුවන් නොලැබෙන කර්මයකට මුහුණ පාලා ඉන්නවා. ඒ අකුසලයේ තාමත් පවතින නිසා මේ ජීවිතෙත් බලාපොරොත්තුව මුදුන්පත් වෙන්නේ නැති බව දේශනා කරමින් අපේ භාග්‍යතුන් වහන්සේ අපි ධර්ම මාතෘකාව කරපු ගාථා රත්නයෙන් බෝධිරාජ කුමාරයාට අනුශාසනා කළා. අත්තානං වේපි අඤ්ඤඤ්ඤා රක්කෙය්‍යානං සුරක්කිතං. අත්තානං වේපි අඤ්ඤඤ්ඤා. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම තමන්ගේ ආත්මයට ප්‍රියයි. මොකද්ද මේ ආත්මය කියලා කිව්වේ? තමන්ගේ ජීවිතයට ප්‍රියයි. ජීවිතයට ප්‍රියයි කියලා කියහම මේ ඇඟට ප්‍රියයි. මම කියන පුද්ගලයාට ප්‍රියයි. මම කියන පුද්ගලයෙක් ගැන සඳහන් කරාම මේ චක්කු, සෝත, ගාන, ජීවහා, කාය මේ හැම එකක්මත් අන්තර්ගතයි. එහෙම නැත්නම් ඇස, කන, නාසය, දිව, ශරීරය මේ සියල්ලම අන්තර්ගතයි මම කියලා කියහම. නමුත් මේ කිසි දෙයක ස්ථීර බවක් නැහැ. සදාකාලික පැවැත්මක් නැහැ. බොහොම වේගෙන් විනාශ වෙන දේවල්. පංච ඉන්ද්‍රියම එහෙමයි. බොහොම වේගෙන් විනාශ වෙලා යනවා. පැවැත්මක් නැහැ.
ජීවිතේ හැම වෙලාවෙම අනිත්‍ය ස්වභාවයෙන්ම යුක්තයි. හරියට කොයි වගේද? තනපතක් අග රැඳුන පිනි බින්දුවක් වගේ. ජීවිතය අනිත්‍යයි. තවත් නොයෙක් උදාහරණ ධර්මයේ මේ සඳහා දක්වලා තියෙනවා. ඒ පිනි බින්දුව කොයි මොහොතේ වැටෙයිද කියලා අපි නොදන්නවා වගේම මේ ජීවිතේ කොයි මොහොතේ අහිමි වෙයිද කියලා ඔබවත් මමවත් කවුරුවත් දන්නේ නැහැ. බලාපොරොත්තු නොවෙනම මොහොතක අපට ජීවිතය අහිමි වෙනවා. නමුත් මේ හැම කෙනෙක්ම මේ ආත්මයට ප්‍රියයි, කැමතියි. පෘථග්ජන සත්වයා මේ ජීවිතයට කැමතියි. එහෙම නැත්නම් කෙලෙස් තියෙන සත්වයා ඒ ජීවිතයට කැමතියි. රහතන් වහන්සේගේ නම් කැමැත්තක් නැහැ. නමුත් අපි කැමතියි. මේ ආත්මයම තමයි සතර අපායේ උපදින්නෙත්. මේ ආත්මය කියලා කියහම මේ සත්වයා විසින් රැස් කරගන්න කුසල අකුසල ධර්මවලට අනුව ඒ සත්වයාගේ ඊළඟ භවය තීරණය වෙනවා. ඒක භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලිව දේශනා කළානේ. කුසල අකුසල ධර්මයන්ට අනුව ඊළඟ භවය තීරණය වෙනවා. මේ ජීවිතයට අපි ගොඩාක් කැමතියි. අපේ ඊළඟ බලාපොරොත්තුව තමයි පරලොව ජීවිතයේ සුගතියක ඉපදෙන එක. එක්ක මනුලොවක නැත්නම් දෙව්ලොවක. ඒක අපේ බලාපොරොත්තුව වුණාට අපේ බලාපොරොත්තු සියල්ලක් මුදුන්පත් වෙනවද? බලාපොරොත්තු සියල්ලක් මුදුන්පත් වෙන්නේ නැහැ. දැන් බලන්නකො ඉගෙන ගන්න කෙනෙක් බොහෝම උසස් විදිහට විභාගයේ පාස් කරගන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි එහෙම විභාගයේ පාස් කරගන්න නම් රෑදවල් මහන්සි වෙලා පාඩම් කරන්න ඕනේ. ව්‍යාපාරයක් කරන කෙනෙක් ඒ ව්‍යාපාරයෙන් ලාභ ලබන එක ඒකායන ආරමුණ. හැබැයි ඒකෙන් ලාභ ලබන්න නම් තමන් ඒ වෙනුවෙන් විශාල වශයෙන් කැප වෙන්න ඕනේ. ගොවිතැනක් කරන කෙනෙක් ඒකෙන් ලාභ ලබන්න බලාපොරොත්තු වෙනවා. කුඹුරට වී ටික ඉහළ ගිහිල්ලා නැවත ගොයන් කපන්න ආවට පින්නතුනි බලාපොරොත්තු වෙන ලාභයක් ලබන්න බෑනේ. එහෙමනම් වී ටික බිම දාපු දවසේ ඉඳලා හැමදාම එන්න ඕනේ. බලන්න ඕනේ. උපද්‍රව තියෙනව නම් දුරු කරන්න ඕනේ. වතුර හරවන්න ඕනේ. මනා කැපකිරීමක් කරලා තමයි හොඳ ආදායමක් ලබන්නේ. අනික් කටයුතු පිළිබඳවත් හිතන්නේ හැම එකක්ම එහෙම නෙමෙයිද කියලා. මේ ලෝකේ හැම කෙනෙක්ම ජයග්‍රහණය කරලා තියෙන්නේ අසීමාන්තික කැපකිරීමක් කරලා. ලෞතර බුද්ධත්වයේ සඳහා කරපු කැපකිරීම මේ ලෝකේ වෙන කිසි කෙනෙක් කිසි දෙයක් සඳහා කරපු නැති කැපකිරීමක්. මහරහතන් වහන්සේලා ඒ උතුම් බෝධිය මුදුන්පත් කරගන්න කොයි තරම් කැපකිරීම කළාද? ආන් ඒ වාගේ තමයි තමන් ප්‍රිය කරන තමන්ගේ ආත්මය සතර අපායෙන් මුදව ගන්න තමන්ටත් සිද්ධ වෙනවා විශාල කැපකිරීමක් කරන්න. කය සංවර කරගන්න වෙනවා. වචනය සංවර කරගන්න වෙනවා. හිත සංවර කරගන්න වෙනවා. සිතයි, කයයි, වචනයයි සංවර නුන තැන ඔය බලාපොරොත්තු වෙන සුගතිය කවදාවත් ලබන්න බැරුව යනවා. තිදුර සංවරය අත්‍යවශ්‍යම කාරණාවක්. එහෙමනම් පින්නතුනි මේ ආත්මයට ප්‍රිය කරන පුද්ගලයා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම ඒ අනුපූර්ව ප්‍රතිපදාවම අනුගමනය කරමින් මුලින්ම නිවැරදිවම තෙරුවන් සරණ ගිහිල්ලා
තිසරණ සහිත පංචශීලය ආරක්ෂා කරගෙන නිත්‍ය සීලයකින් කටයුතු කරන අතර විශේෂ දවස්වලට උපෝසතාංග සීලය ආරක්ෂා කරන එක වටිනවා. අටසීල්, නවාංග උපෝසත, දසාංග උපෝසත මේ වගේ සිල් ආරක්ෂා කරන එක වටිනවා. ඒ සඳහාත් ලොකු කැපකිරීමක් අවශ්‍යයි. පන්සිල් වලට අමතරව විශේෂ සීලයක් සමාදන් වෙනවා කියලා කියහම අපි කතා කරපු අටසිල්, නවසිල්, දසසිල් ඒ වගේ සීල්. හැබැයි විශේෂ කැපකිරීමක් ඕන කියලා සඳහන් කළේ අපේ බුදුරජාණන් වහන්සේ යම් තැනක අගය කළා නම් මේ උපෝසතය 24 පැයක උපෝසතයක් තමයි භාග්‍යතුන් වහන්සේ අගය කරන්නේ. පැය 24ක් සමාදන් වෙලා ආරක්ෂා කරන උපෝසතේ. නමුත් පින්නතුනි අද එහෙම එකක් අපි දකින්නේ නැහනේ. බොහොම අඩුවෙන් තමයි දකින්නේ. ඒ කියන්නේ අර කැපකිරීම කරන්න ඒ තරම් ලොකු උවමනාවක් නැහැ. සාමාන්‍යයෙන් 6ට 7ට සිල් අරගෙන 5ට 6ට ආපහු ගෙදර යන එක තමයි වර්තමානයේ සිරිත. ඉතින් සිල්පද සම්පූර්ණත් නෑ මං හිතන්නේ. හිතාගෙන ඉන්නවා සම්පූර්ණයි කියලා. නමුත් සිල්පද සම්පූර්ණ වෙන්නේ නෑ. හිතලා බලන්න හොඳට. අපි සිල් සමාදන් වෙනකොට මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලාත් කියනවා. සුරාමේරයෙන් පස්සේ විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලාත් කියනවා. එතනින් එහාට තව තියෙනවා. නච්ච ගීත වාදිත, උච්චාසයන මහාසයන. මේවායේ කාරණා ගොඩක් තියෙනවනේ. උදේ සිල් සමාදන් වෙනකොට මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි දිවි හිමියෙන් බොරු කියන්නේ. එහෙම කියලා පොරොන්දු වෙනවා. 6 වෙනි සිල්පදයේ හැටියට විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අවේලාවේ ආහාර ගැනීමෙන් වැළකීමේ ශික්ෂාපදේ සමාදන් වෙනවා. දැන් කොයි වෙලාවටද අවේලාවේ එන්නේ? අවේලාවේ එන්නේ මධ්‍යහණයෙන් පස්සේ. උදේ සිල් සමාදන් වුණ තැන ඉඳලා කොයි තරම් ආහාර අනුභව කෙරුවත් මේ ශික්ෂාපදේ කැඩෙන්නේ නැහනේ. මධ්‍යහණයෙන් පස්සේ තමයි කැඩෙන්න බලාපොරොත්තු. එතකොට පොරොන්දු වෙන්නේ අද දවසේ අවේලාවේ මං ආහාර ගන්නෙ නැහැ කියලා. අද දවසේ මධ්‍යහණයෙන් පස්සේ හවස 5 විතර වෙනතුරු මං අවේලාවේ ආහාර ගන්නෙ නැහැ කියලා කවුරුවත් පොරොන්දු වෙන්නේ නැහැ. අද දවසේ අවේලාවේ ආහාර ගන්න නැහැ කියලා තමයි පොරොන්දු වෙන්නේ. හැබැයි ගෙදරට දැනුවත් කරලා ඇවිල්ලා තියෙනවා මම හවස 6-7 වෙනකොට ගෙදර එනවා කියලා. ඒතර ගෙදර ගියහම ආහාර අනුභව කරනවා නම් අර පොරොන්දුවට මොකද වෙලා තියෙන්නේ? ඒ පොරොන්දු ආරක්ෂා වෙලාද? ආරක්ෂා වෙලා නැහැ. එතකොට මුසාවාදා ශික්ෂාපදයට මොකද වෙන්නේ? ගෙදර යෑමේ බලාපොරොත්තුවත් හිතේ තියාගෙන නම් විකාල භෝජනා වේරමණී කියලා කීවේ බොරුවක් නේද කියලා තියෙන මුසාවාදා. බොරු කියන්නේ නැහැ කියලා පොරොන්දු වෙමින්ම කියලා තියෙන්නෙම බොරුවක්. බාන්න සිල්පද සම්පූර්ණද කියලා. ඉතින් ගීත අහන්නේ නැහැ. නාට්‍ය බලන්නේ නැහැ. ඒ මොකවත් කරන්නේ නැහැ කියලා තමයි පොරොන්දුනේ මේ දවස් ඇතුළත. හවස ගෙදර ගිහිල්ලා මේ චිත්‍රපටියක් නැරඹීමේ බලාපොරොත්තුව ඇතුව නම් මේ සිල්පද ටික කියන්නේ මුසාවාදානේ. ආන් ඒක නිසා අපිට සාධාරණයක් කරගන්න සුදුසු ආකාරයෙන් මේ උසස් සිල් ආරක්ෂා කරනවද? ඒ අනුපූර්ව ප්‍රතිපදාව ඒ විදිහටම අනුගමනය කරනවද කියන කාරණා පින්නතේ හැම වෙලාවෙම
තර්කානුකූලව අපි හිතන්න ඕනේ. තර්කානුකූලව අපි දිහා බලන්න ඕනේ. එතකොට තමයි අපිට කරුණු වැටහෙන්න පටන් ගන්න. මේ ආත්මය සුරක්ෂිත කරගන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ සිල් ආරක්ෂා කර ගන්න ඕනේ. ඒ වගේම තමයි දානයත් සම්පූර්ණ කරන්න ඕනේ. දානය අතහැරලා මේ සංසාරේ ගමනක් යන්න බෑනේ. ඒ සංසාරේ ගමනක් යන්න බෑ කියලා කියන්නේ. ඔබට පේනව නේද යාචකයෝ මොනතරම් අසරණ ජීවිතද ගත කරන්නේ අය. මනුස්ස ජීවිතයක් ලබන්න සංසාරේ කරගත්ත කුසල ශක්තියක් විපාක දීලා තියෙනවා. යාචකයෝ නිසා අපිරිසිදුයි. ගෙවල් දොරවල් නැහැ. ඇඳුම් පැළඳුම් නැහැ. කෑමට බීමට දේවල් නැහැ. සල්ලි මිල මුදල් නැහැ. ඒක නේද ඒගොල්ලෝ අපිරිසිදු. කුණු පෙරාගෙන කෙස් අවුල් කරගෙන වැරහැලි ඇඳගෙන දූවිලි ගොඩේ ඉඳගෙන පේමන්ට් වල නිදාගෙන ඒක නිසා නේද මේ අපිරිසිදු වෙලා තියෙන්නේ. සල්ලි තිබුණා නම් ගෙවල් හදා ගන්නවා, යාන වාහන ගන්නවා, හොඳට අඳිනවා, මේ හැමදේම කරගන්නවා. එයි ඒගොල්ලන්ට නැති. දන් දීලා නැති හින්දා. මනුස්ස ජීවිතයක් ලබන්න යම් කුසල කර්මයක් හේතු වෙලා තිබුණත් ඒ සැපයක් භුක්ති විඳින්න දුකක් නැතුව ජීවත් වෙන්න අවශ්‍ය භවභෝග සම්පත් ලබන්න දානය අත්‍යවශ්‍යමයි. ඒ නිසා සිලුත් ආරක්ෂා කරගෙන දානයත් සම්පූර්ණ කරන්න ඕනේ. හැබැයි දැන් සිල් රැක්කා දන් නොදී වගේම දන් දීලා සිල් රකින්න නැතුව ඉන්නත් පුළුවන්. එතකොට මොනවා වෙයිද? ඥානුස්සෝනි සූත්‍රයේ තමයි කරුණු දක්වලා තියෙන විශේෂයෙන්. සුනක වෙලා ඉපදෙනවා. අශ්ව වෙලා ඉපදෙනවා. ඇත්තු වෙලා ඉපදෙනවා. අශ්ව වෙලා ඉපදෙනවා. මේ සිල් නැතුව දන් දීලා. ඒකේ ප්‍රතිඵල. හොඳට කෑම හම්බ වෙනවා. පුදුම සැපවත් ජීවිත. මිනිස්සුන්ට වඩා සැප විඳින සුනකයෝ අපි නොදන්නව නෙමෙයි. සමහර අශ්වයන්ට තියෙන සැප මිනිහෙකුට ජීවිත කාලේ හිතා ගන්නවත් බෑ. ඇත්තුන්ට තියෙන සැපේ ඔය රජ්ජුරුවන්ගේ මංගල හස්තියා වගේ කොහොමද සඳහන් කරලා තියෙන්නේ? බුමුතුරුණු මත තමයි ඉන්නේ. හොඳ වාසස්ථානය ඇතුලේ හොඳ පළස් මත සුවඳ හමන මල් වියන් යට දැසි දස්සු සේවක සේවිකාවෝ ඇතුව බොහොම උසස් විදිහට ජීවත් වෙනවා. නමුත් ආත්මයේ තිරිසන් සිල් තිබ්බේ නැති හින්දා. ආත්මයට ආදරය කරන කෙනා සිත කය වචනය කියන තුන්දොර හික්මවාගෙන මනාව තිසරණෙහි පිහිටලා තුනුරුවන්ට කීකරු ජීවිතයක් ගත කරනවා. අත්තානං වේපි අඤ්ඤඤ්ඤා රක්කෙය්‍යානං සුරක්කිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගෙය්‍ය පණ්ඩිතු තින්න මඤ්ඤ තරං යාමං ඥානවන්තයා තුන් කාලයෙන් එක කාලයක හරි තමන්ගේ ආත්මය සුරක්ෂිත කරනවා. තුන් කාලයෙන් එක කාලයක හරි
තමන්ගේ ආත්මය සුරක්ෂිත කරගන්න බලාපොරොත්තු වෙන කෙනා මුලින් සඳහන් කළා වගේ මනාව මේ තිදොර සංවර කරන්නම වෙනවා. තිදොර සංවර කිරීමෙන් විශේෂයෙන් කාය සංවරයෙන් සහ සිත සංවරයෙන් වචනේ සංවරයෙන් අපි අපේ සීලය සම්පූර්ණ කරගන්නවා. කාය සංවරයෙන් සහ වචනේ සංවරයෙන් සීලය සම්පූර්ණ කරගන්නවා. නමුත් හිත සංවර කරගන්න වෙනවා. එතනින් එහාට ගමන් කරන්න. චිත්ත විසුද්ධියක් උදෙසා සීල විසුද්ධිය අත්‍යවශ්‍යයි. මනා සීලයක පිහිටපු කෙනෙකුට තමයි මනාව හිත සංවර කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් භාවනාව. හිතේ සංවරයට භාවනාව ඊටාම වටිනවා. හැබැයි භාවනාව දියුණු වෙන්න සීලය අත්‍යවශ්‍ය වෙනවා. භාවනාවෙන් තමයි හිත දමනය කරන්න වෙන්නේ. හිත දමනය කරන්න භාවනාව අවශ්‍යයි. භාවනාව සාර්ථක වෙන්න සීලය අවශ්‍යයි. ඒ භාවනාව සාර්ථක වෙන්න සීලය අවශ්‍යයි කියලා කියන්නේ. යම් කෙනෙක් පින්නතුනි භාවනා කරන්න බලාපොරොත්තු වෙනවා නම් කිනම් හෝ භාවනාවක් ඒ ඕනෑම භාවනා ක්‍රමයක් මුදුන්පත් කරගන්න සීල සංවරය අත්‍යවශ්‍යමයි. එහෙම නැති වුනහම කවදාවත් භාවනාවකින් ඵල ලබන්න වෙන්නේ නැහැ. හැමදාම වාඩි වෙලා ඇස් දෙක පියාගෙන භාවනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් සක්මන් කරන්න පුළුවන්. ඉතින් ඇවිදින්න පුළුවන් ඕන තරම්. අපි බලාපොරොත්තු ඇවිදින එක නෙමෙයිනේ. අපේ බලාපොරොත්තුව ඊට එහා ගියපු දෙයක්. ඒක වෙන්නේ නැහැ. ඒක හරියටම සම්පූර්ණ කරගන්න සීලේ නිවැරදි බව පිරිසිදු බව අත්‍යවශ්‍යයි. අපේ බුදුරජාණන් වහන්සේ මේ සංසාරයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙන සත්වයාට නිවන් මඟ මනාව දේශනා කළානේ. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත්. පින්නතුනි යම් කෙනෙක් තමන්ගේ සීලය මනාව සම්පූර්ණ කරන්නේ නැත්තම් මුලින් සඳහන් කළා භාවනා කරලා බලාපොරොත්තු වෙන ඵලය ලැබෙන්නේ නැහැ කියලා. දැන් මෙහෙම හිතන්නකෝ. සෝවාන් වහන්සේ මේ නිවන් මගේ පළවෙනි ආර්ය මාර්ගය සෝවාන් මාර්ගය සෝවාන් ඵලය. මේ උතුම් මාර්ගඵලයේ කරා එළඹෙන්න හුඟක් දෙනෙක් බලාපොරොත්තු වෙනවා. යම් ජීවිතයක් තුල අඩුතරමේ මේ ජීවිතේ සෝවාන්වත් වෙන්න ඕනේ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ කොතනවත් දේශනා කරලා නැහැ සෝවාන් වෙන්න උත්සාහ කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ජීවිතේම රහත් වෙන්න උත්සාහ කරන්න. එතකොට තමයි සෝවාන් ඵලයවත් ලබන්න පුළුවන් වෙන්නේ. අන් නිසා මේ ජීවිතේම රහත් වෙන්න තමයි උත්සාහ කරන්න ඕනේ. නමුත් අපි කතා කළානේ සාමාන්‍ය විදිහට මේ නිවන් මගේ අනුපූර්ව ප්‍රතිපදාවේ පළවෙනි ආර්ය තත්ත්වය තමයි සෝවාන් කියලා කියන්නේ. වර්තමානයේ මෙහිම මිත්‍යා දෘෂ්ටියකුත් තියෙනවා. සෝවාන් වහන්සේලා අතිනුත් සිල් කැඩෙනවා කියලා. නමුත් පින්නතිනේ අපේ ධර්මයේ නම් ඊටාම පැහැදිලිව දේශනා කරලා තියෙන්නේ සෝවාන් වහන්සේගෙන් කවදාවත් සිල් කැඩෙන්නේ නැහැ. හැබැයි ඒක පැහැදිලිව දේශනා කරලා තියෙනවා මෙන්න මේ විදිහට මේ සීලය ආකාර දෙකයි ලෝකවජ්‍ය සහ
ප්‍රඥප්ති වජ්ජ කියලා. සෝවාන් වහන්සේ අතින් කැඩෙන්නේ නැත්තේ ලෝක වජ්ජ සීලය. මොනවද ලෝක වජ්ජ ශික්ෂාපද කියලා කියන්නේ? පන්සිල් වලට. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණත් නුනත් මේ කාරණා පහෙන් එකක් යමෙක් උල්ලංඝනය කරනවාද ඔහුට නිරේ දුක් විඳින්න සිද්ධ වෙනවමයි. ඒකයි මේවට ලෝක වජ්ජ කියලා කියන්නේ. ස්වභාව ධර්මයාගේම නීතිය. එන හැමෝම ළඟ අනිවාර්යයෙන්ම පන්සිල් තියෙන්න ඕනේ. ඒක මේ බෞද්ධ කියලා කතාවක් තියනවාද? බෞද්ධ අබෞද්ධ කියලා ભેදයක් නැහැ ලෝක වජ්ජ ශික්ෂාපද වලට. රහම බුද්ධ දේශනාවේ නිර්මල නිවැරදි භාවයේ කොයිතරම් තහවුරු වෙනවද? මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන සත්වයාගෙන් වැඩි පිරිසක් නිරේගාමී වෙන අය. ඉතින් හිතන්නකෝ පන්සිල් මත හික්මුණ අය ලෝකේ කොච්චරද ඉන්නේ කියලා. මේ කාරණාව හරියට දන්නෙත් මේ බෞද්ධ කියන අය විතරනේ. එතකොට මේ බෞද්ධ කියන අය අතරිනුත් කී දෙනාද පන්සිල් රකින්නේ? කෙසේ වෙතත් ඒ කරුණ ඔබට හිතන්න ඉතුරු කරලා තියෙනවා. යම් කෙනෙක් මේ ලෝක වජ්ජ ශික්ෂාපදයේ උල්ලංඝනය කරනවා නම් හරියට නිකන් ඔසවගෙන ගිහිල්ලා දැම්මා වගේ නිරේට දානවා. මරණාසන්න මොහොතේ මතක් වුණොත්. අංගුත්තර නිකායේ තියෙනවා මුසාවාද කියලා සූත්‍රය. ඒ සූත්‍රයේ සඳහන් කරනවා යමෙක් වචනයෙන් කරන වැරදි වලින් යුක්ත නම් ඔහු ඔසවගෙන ගිහිල්ලා දැම්මා වගේ නිරේ උපදිනවා කියලා මරණයෙන් පස්සේ. මොනවද ප්‍රඥප්ති වද්‍යයි කියලා කියන්නේ? අපේ බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රඥප්තියක් හැටියට පනවලා තියෙන දේවල්. නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් ආරක්ෂා කළ යුතු කාරණා ටිකක් භාග්‍යතුන් වහන්සේ පනවලා තියෙනවා. ඒවා තමයි විකාල භෝජනය, නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා, උච්චාසයන මහාසයන, මේ আদি කරුණු. නිවන උදෙසා හේතු වෙන කරුණු. යම් කෙනෙක් නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ කාරණා වලිනුත් හික්මෙනවා නම් ඔහුට නිවන හරි ඉක්මන්. ඒකයි එහෙම සඳහන් කරන්නේ. එතකොට ප්‍රඥප්ති වද්‍ය ශික්ෂාපදයක් යම් කෙනෙක් අතින් උල්ලංඝනය කළොත් මේ පව් සිද්ධ වෙනවා කියලා කාරණාවක් සඳහන් කරලා නැහැ. නිවනට බාධා වෙනවා කියලා සඳහන් කරන්නේ. නිරේ යනවා කියලා සඳහන් කරන්නේ. වක්‍රාකාරව නිරේට යන්න හේතු හැදෙනවා. නමුත් ලෝකවජ්‍ය ශික්ෂාපද වගේ කෙලින්ම නිරේට ඍජුවම යොමු වෙන්නේ නැහැ. වක්‍රාකාර ක්‍රමයක් තියෙනවා. දැන් ලෝභ, ද්වේෂ, මෝහ අකුසල්නේ. එතකොට චිත්‍රපටියක් බලන්නේ ලෝභ සිතක් එක්ක. ද්වේෂයයි මෝහයයි නිකම්ම එතන තියෙනවා. ඒ වගේ හැම කාරණාවකටම එකතු කරලා බලන්නකෝ. එතකොට එහෙනම් ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල්නේ. අකුසල් කියලා කියන්නේ සසර සැප ගෙනල්ලා දෙන දේවල් නෙමෙයිනේ. දුකට හේතු වෙන දේවල්නේ. අන් ඒ වගේ. එතකොට සෝවාන් වහන්සේ අතින් ටිකක් සිහි මදවීම නිසා ප්‍රඥප්ති වද්‍ය ශික්ෂාපදයක් කැඩෙන්න පුළුවන්. හිතාමතා කඩා ගන්නව නෙමෙයි පින්නතුනි. සිහි මද ගතියක් ඇති වුණ නිසා ශික්ෂාපදයක් කැඩෙන්න පුළුවන්. හැබැයි දැනුනොත් මේ අහවල් මොහොතේ මේ ශික්ෂාපදේ මං අතින් කැඩුනා කියලා දැනගත්ත මොහොතේම ඒක ගුරුවරයෙකුට ආරෝචනය කරලා සිල් ගන්නවා. අය සැඟවීමක් නම් නෑ. දැනගත්ත මොහොතේම සිල් ගන්නවා. සංගවගෙන පිරිසිදුයි වගේ පෙනී හිටින්නේ නෑ. ඒක විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. තමන් අතින් ප්‍රඥප්ති වද්‍ය ශික්ෂාපදයක් කැඩුනහම වහාම සමාදන් වෙලා සමහරලාට දඬුවම් විඳලා එකෙන් පිරිසිදු වෙනවා. දැන් භික්ෂුන් වහන්සේලාටත් තියෙනවනේ ওই කාරණාව.
සාමණේර දස සීලය ආරක්ෂා කරනකොට, උපසම්පදා භික්ෂුන් වහන්සේලා ඇවැත් වෙනකොට මේ ප්‍රඥප්ති වද්‍ය ශික්ෂාපද කැඩෙනවා. ඇවැත් වෙනවා. හැබැයි හිතාමතා ඇවැත් කරගන්නේ නැහැ කවදාවත්. ඒක එහෙම දේශනාවෙම තියෙනවනේ. හිතාමතා ඇවැත් කරන්න බෑ. හිතාමතා කඩන්න බෑ මේ පව් සිද්ධ වෙන්නේ නැහැනේ ප්‍රඥප්තියනේ මේ කැඩෙන්නේ කියලා. සිහි මද ගතියක් නිසා තමයි එහෙම වෙන්න තියෙන්නේ. සිහි මද ගතියක්. එහෙම වුණොත් වහාම ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා කියලා සිල් සමාදන් වෙනවා. සංගවන්නේ නැහැ කියලා කියන්නේ සංගවන්න හේතුවක් නැහැ. එහෙම සංගව ගැනීමේ තණ්හාවක් නැහැ. මං අතින් සිල් පදයක් බින්දුන කියලා බිදිච්ච ගමම්ම ගිහින් කියලා අලුත් කරගන්නවා. මොකද ආන් එවන් ශික්ෂාපද උල්ලංඝනය වීම පවා භාවනාවට ලොකු බාධාවක්. සීලේ පිරිසිදු බව උපරිමයෙන් තියෙන්න ඕනේ. පන්සිල් නම් ඒ විදිහට හරියටම පන්සිල් ආරක්ෂා කරන්න ඕනේ. අටසිල් සමාදන් වෙලා නම් ප්‍රඥප්ති වද්‍ය ශික්ෂාපද ටික පවා මනාව ආරක්ෂා වෙන්න ඕනේ. එතකොට සෝවාන් වහන්සේ අතින් ඒ ශික්ෂාපද කැඩෙන්න පුළුවන්. නමුත් එක පාරයි ජීවිතේ. උදාහරණයක් සඳහන් කරනවා. පොඩි දරුවෙකුට ගිනි අඟුරක් අල්ලන්න එපා කීවට අහන්නේ. ඔක අල්ලන්න ඕනේ. පහන් දැල්ලට ඇඟිල්ල තියන්න එපා කීවට අහන්නේ. ඒක අල්ලලා බලන්න ඕනේ. හැබැයි ගිනි අඟුර අතට ගත්ත ගමන් අල්ලගත්ත ගමන් පිච්චෙනවා. එදාගෙන් පස්සේ ඒ ළමයට ආයේ කවදාවත් කියන්න ඕනේද ගිනි අඟුරු අල්ලන්න එපා කියලා. එදාගෙන් පස්සේ ගිනි අඟුරු දකින්න කොටත් බයයි. ගින්දර දකින්න කොටත් බයයි. කවදාවත් අල්ලන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි සෝවාන් වහන්සේ යම් හේතුවකින් ශික්ෂාපදයක් උල්ලංඝනය වුණාද නැවත ඒක සංගවන්නේ නැතුව ප්‍රකාශ කරලා නිවැරදි කරගන්නවා. එදාගෙන් පස්සේ නම් ආයි කවදාවත් ඒ ශික්ෂාපදේ කැඩෙන්න දෙන්නේ නැහැ කියලා. අන්න සෝවාන් වෙන්න නම් සෝවාන් කෙනෙක් වගේ ඉන්න ඕනේ පින්නතුනි. සෝවාන් නොවුනත් සෝවාන් වගේ ඉන්නකොට තමයි සෝවාන් වෙන්න ලැබෙන්නේ. එතකොට මේ සංසාර මාර්ගයේ උතුම් නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන කෙනෙක් කොයි විදිහේ භාවනා කටයුතු කළ යුතුද? පින්නතුනි, සමත භාවනාවයි විදර්ශනා භාවනාවයි කියලා මේ භාවනාවේ ආකාර දෙකක් තියෙනවා. විදර්ශනා භාවනාව කියලා කියන්නේ කෙලින්ම බුද්ධ ශාසනයටම ආවේනික වෙච්ච පෞද්ගලික වෙච්ච භාවනා ක්‍රමයක් විදර්ශනාව. සමතය කියලා කියන්නේ අනාදිමත් කාලයක් ලෝකේ පවතින භාවනා ක්‍රමයක්. ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොටත් සමත ක්‍රමයේ තිබුණා. ලෞතර භාග්‍යතුන් වහන්සේ පහළ වෙන කාලෙත් ධ්‍යාන අභිඥා තිබිච්ච අහසින් ආව ගිය මහරිෂිවරු හිටියා. මේ සමත භාවනා ක්‍රමයේ දියුණු කරලා සමතේ තුලින් ඉදිරියට ගියපු අය. හැබැයි ඒ සමත භාවනාවෙන් ඒකාන්තයෙන් සත්වයා නිවනට යොමු කරනවා කියන කාරණාවක් නැහැ. නිවන් දකින මාර්ගයේ හොඳ රුකුලක් සමත භාවනාව. හැබැයි දියුණු කරලා තිබිය යුතු භාවනා ක්‍රමයක්. මේ භාවනා ක්‍රමයේ දියුණු නොකර කෙලින්ම විදර්ශනාවෙන්ම නිවනට යන අයත් ඉන්නවා. ඒක රහතන් වහන්සේලා පිළිබඳව කතා කරනකොට ශුෂ්ක විදර්ශක කියලා හඳුන්වන රහතන් වහන්සේ නමක් ඉන්නවනේ. සමත පැත්ත අත්හැරලා විදර්ශනාවෙන්ම රහත් වෙලා තියෙනවා. හැබැයි ධ්‍යාන අභිඥා මොකවත් නැහැ. අඟලක්වත් උඩින් යන්න බෑ. එහෙම කිසිම දෙයක් නැහැ. නමුත් සව් කෙලෙස් නැසලා රහත් වෙලා සසරින් මිදිලා ඉන්නවා. අනිත් රහතන් වහන්සේලා විදර්ශනා භාවනාව සම්පූර්ණ කරන ගමන් සමතයත් වඩනවා. ධ්‍යාන අභිඥා සහිතව
අති උතුම් මහරහත් බෝධිය මුදුන්පත් කරගන්න එවන් උත්තමයෝ. එහෙමනම් මේ ගොරබිරන් සංසාරයෙන් මිදෙන්න භාවනාවත් අත්‍යවශ්‍ය කාරණාවක්. හැබැයි මතක තියාගන්න ඕනේ විමුක්තායතන සූත්‍රයේ විමුක්තායතන පහක් පෙන්නලා තියෙනවා. සසරින් මිදෙන්න භාවනාවෙන් එකක් විතරයි. ඊළඟට පින්නතුනි යම් කෙනෙක් මේ උතුම් භාවනා මාර්ගයේ තෝරගන්න කැමති නම් සීලෙන් සපරිපූර්ණ වෙලා මුලින් සඳහන් කළා ඒ මග දියුණු කරගන්න බලාපොරොත්තු වෙන කෙනා සම්පූර්ණ කරගත යුතු කරුණු තව ගොඩක් තියෙනවා. නිද්දාරාමතා නින්දට තියෙන කැමැත්ත නැති කරගන්න ඕනේ. ඝන සංගනිකාරාමතා පිරිසත් එක්ක එකතු වෙලා ඉන්න තියෙන කැමැත්ත නැති කරගන්න ඕනේ. බස්සාරාමතා නිතර නිතර කතා කරන්න තියෙන කැමැත්ත නැති කරගන්න ඕනේ. තමන්ගේ මනස හැම වෙලාවෙම නිදහසේ තියාගන්න ඕනේ. බාහිර කුණු කන්දල් වලින් තමන්ගේ මනස බේරගෙන ඈත් කරලා තියාගන්න ඕනේ. එතකොට තමයි අද නතර වුණ තැන ඉඳලා හෙට පටන් ගන්න පුළුවන්. එහෙම නැති නිසා තමයි අද ලැබෙන සමාධිය අය මාස ගානකට ලැබෙන්නේ නැතුව යන්නේ. ඒ නිසා මේ අඩුපාඩු මගහරවගෙන ශ්‍රද්ධාව ඇති කරගෙන විදර්ශනාවක් වඩන්න ඕනේ. චතුරාර්යකා කියලා භාවනා හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආරක්ෂක භාවනා කියලා. බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය. මේ භාවනා ක්‍රම හතරම යම් ප්‍රමාණයක් වඩලා තියෙන එක අපේ භාවනාවේ දියුණුව උදෙසා අත්‍යවශ්‍යයි. සක්මන් භාවනාව කෙනෙකුගේ හිත එකඟ කරන්න හොඳම භාවනා ක්‍රමයක්. අත්‍යවශ්‍ය ක්‍රමයක්. සමහර වෙලාවට කොයිතරම් උත්සාහ කළත් හිත විසිරෙනවා. හිත විසිරෙන්නේ ඇයි? නිතර නිතර විසිරෙන ස්වභාවයේ Tamanට වැඩිපුර දැනෙනවනම් Tamanගේ සීලය ගැන තමයි පරීක්ෂා කරන්න ඕනේ. මොකද ප්‍රඥප්ති වද්‍ය ශික්ෂාපදයක් නමුත් බිඳිලා තියෙන්න පුළුවන්. නොදැන නමුත්. ඒකයි මේ සීල විසුද්ධියට එන්නේ, චිත්ත විසුද්ධියට එන්නේ නැත්තේ. මොකද සීල විසුද්ධිය හොඳ නැහැ. ඒකින්ද චිත්ත විසුද්ධියට එන්න බෑ. අංගේ කරුණ මනාව හොයලා බලලා සීලේ හරියටම සම්පූර්ණ කරගෙන මේ සතර කර්ම කමඨහන් දියුණු කරලා තියෙන්න ඕනේ. ඒතර මෛත්‍රී භාවනාව එහෙම දැන් මේ සතර කමඨහන් කියලා කියහම බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණය දැනගෙන නැත්නම් යම් ප්‍රමාණයක් බුදු ගුණ දැනගෙන ඒ බුදු ගුණේ තමන්ගේ මනසින් මානසිකාර කරන්න ඕනේ. කියුවට වැඩක් නැහැ. මානසිකාර කරමින් ඒ ගුණය වඩන්න ඕනේ. කියුවට වැඩක් නැහැ කියලා කියන්නේ කියවන්න එපා කියලා නෙමෙයි. කියුවට කමන්නේ. හොඳට දැනගන්න එකත් වටිනවා. බුදු ගුණයක් කියන වාරයක් ගානේ පින් සිද්ධ වෙනවා. හැබැයි පින්නතුනි බුදු ගුණයේ භාවනාවක් හැටියට වඩනකොට බුදු ගුණ ගැන හොඳට දැනගෙන තියෙන්න ඕනේ අපි. අරහං කියලා කියහම අරහං කියන්නේ ඇයි? අරහං කියන වචනය කොයිතරම් ඈතට පැතිරිලා යනවද? මේ කොටත් දේවල් හිතන්න තියෙනවා. ඒ වගේ බුදු ගුණ භාවනාවක්, මෙත්තානුස්සතියක්, මෛත්‍රී භාවනාව. මොකද්ද මෛත්‍රී භාවනාව? සියලු සත්වයෝ සුවපත් වේවා කියලා අපි කරන ක්‍රමය. හැබැයි බුදුරජාණන් වහන්සේ කොහොමද පින්නතුනි නිවැරදිව උපදෙස් දීලා තියෙන්නේ? මෛත්‍රී භාවනාව වඩන කෙනෙක් තිසරණෙහි පිහිටලා පන්සිල් ආරක්ෂා කරගෙන මම නිදුක් වෙම්වා. එච්චරයි සඳහන් කරන්නේ.
මම නිදුක් වෙම්වා. එහෙම නැත්තම් මම නිරෝගී වෙම්වා. සුවපත් වෙම්වා, දුකින් මිදෙම්වා. මේ කාරණාවලින් එක අරගෙන ධ්‍යාන මට්ටම දක්වා වුණත් ප්‍රගුණ කරන්න කියලා දේශනා කළේ. එහෙම කරන්න ඕනේ. මේ හතරම එකපාර කරන්න ගියොත් අපිට මේකෙන් ගොඩ යන්න හරි අමාරු වෙනවා. ගැලවෙන්න හරි අමාරු වෙනවා. සසර පුරා භාවනා කරලා පුරුදු කෙනෙකුට නම් හතරම එකපාර කරන්න පුළුවන් වෙයි. අපිට බැරි වෙයි. ඒ නිසා නිදුක් වෙම්වා නම්, නිරෝගී වෙම්වා නම්, සුවපත් වෙම්වා නම් මේ දේවල් වලින් එකක් අරගෙන ඒක වඩන්න දේශනා කළා. ඊළඟට පින්නතුනි අසුභානුස්සති, මරණානුස්සති මේ භාවනා ක්‍රමත් යම් ප්‍රමාණයක් කරගන්න එක වටිනවා. මරණය පිළිබඳව සිහිපත් කරන්න. නිතර නිතර මරණය දකින්න. මමත් මැරෙන කෙනෙක් කියන එක අවබෝධ කරගන්න. ඊටාම ඉක්මනින් මාරයා අපි හොයාගෙන එන බව මතක තියාගන්න. ආන් ඒ නිසා ජීවිතේ 3 කාලෙන් කොයි කාලේ හරි සිත කය වචනය කියන තුන්දොර මනාව හික්මවන්න ඕනේ. මොකක්ද මේ 3 කාලේ? ළමා කාලයයි, තරුණ කාලයයි, මැදියම් වයසයි, නැත්නම් සඳෑ සමයයි. මේ කාලේ සත්වයා ජීවත් වෙන්නේ අවුරුදු 60ක් විතර නම් 20න් 20ට බෙදාගත්තාම මේ අවුරුදු 20ක් ඇතුළතවත් බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා යම් කෙනෙක් මනවින් කටයුතු කරනවා නම් සුගතියෙන් සුගතියට ගමන් කරනවා. ඒක බුද්ධ ආගමේ පරම සත්‍යයක්. සක්මන් භාවනාව හිත එකඟ කරගන්න ඊටාම වටින භාවනා ක්‍රමයක්. ආන් එවන් උසස් භාවනා ක්‍රම සම්පූර්ණ කරලා මනාව සිල් ආරක්ෂා කරලා සිල් සම්පූර්ණ කරලා ලබාගත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයට හැබෑම සාධාරණයක් කරලා නිවන් දක්නා ජාති දක්වා තමන්ගේ ආත්මයේ සතර අපායක නොඋපදවන්න කටයුතු කරගන්න ලොකු කුඩා හැම කෙනෙකුටම රත්නත්‍රය ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.